එහෙනම් අපි පටන් ගමු. දැන් අද අපිට කතා කරන්න තියෙන්නේ මම හිතන්නේ පුතේ පස්වෙනි පේපර් එක නේද? පස්වෙනි පේපර් එක නේද කතා කරන්න තියෙන්නේ? ඔයාලට මෙතන මේ ලයිට් එළිය වැටෙන එක ගැටලුවක් නෑ නේද? මම එතන මග ඇරලා ලියන්නම්. ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන්නේ නේද? හරි මෙතන මේ ලයිට් එළිය වැටෙනවනේ. ඒ හරිය නොලිය මේ හරිය ලියන්නම් ගැටලුවක් වෙන්නේ නැති වෙන්නේ නේ. හරි. එහෙනම් පුතේ ගන්න අපි පටන් ගමු බහුවර්ණ පේපර් එක සාකච්ඡා කරන්න. හරි. බලමු පළවෙනි ප්‍රශ්නය ආග්නේය හා අවසාදිත පාෂාණයක් සඳහා උදාහරණයක් වනුයේ. අතන පළවෙනි පිළිතුර දීලා තියෙනවා ඔයාලට චානොකයිට් හා ඩොලමයිට්. හරි චානොකයිට් ඩොලමයිට් දීලා තියෙනවා. ඒතර දැන් චානොකයිට් නම් පුතේ ආග්නේය හරි. ඩොලමයිට් ගත්තාම ඩොලමයිට් කියන්නේ අවසාදිත නේද? රයිට්. එහෙනම් උත්තරේ අපිට ගන්න පුළුවන් එක. හරිනේ? අපෙන් අහන්නේ ආග්නේය හා අවසාදිත. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ එක. දැන් මම අනිත් ඒවා නිකමට කිව්වොත් ඩොලමයිට් අවසාදිත. බැසෝල්ට් ආග්නේය. ඒතර මේ දෙක මාරු වෙලා හැබැයි තියෙන්නේ. නේද? ඒක වෙන්න බෑ. ඊළඟට ස්ලේට් පෙග්මටයිට්. ස්ලේට් කියන්නේ පුතේ විපරීත එකක් නේ. පෙග්මටයිට් කියන්නේ ආග්නේය එකක්. ග්‍රැනයිට් මාබල්. ග්‍රැනයිට් කියන්නේ ආග්නේය. හැබැයි මාබල් කියලා කියන්නේ පුතේ කිරිගරුණනේ. නේද? කිරිගරුණ. එතකොට ඒක ඉන්නේ විපරීතනේ. විපරීත. ඒතර වැලිගල් හා කිරිගරුණ වැලිගල් කියන්නේ අවසාදිත, කිරිගරුණ කියන්නේ එතකොට විපරීත. ඒතර උත්තරේ වෙන්න ඕනේ නම් 1. හරි ගැටලුවක් නැහැ නේ. අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න ඕන. පුතේ පළවෙනි එකට 1. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය ගන්න. බලන්න දෙවෙනි එකේ මොකක්ද කියන්නේ? පාෂාණවල ජීර්ණ ශීඝ්‍රතාව කෙරෙහි බලපාන ඉතා වැදගත් සාධක දෙකක් වන. දැන් පාෂාණ ජීර්ණයට බලපාන සාධක දෙකක් තමයි අහන්නේ මෙහෙමයි. දැන් ඕකේ ඔයාලට ඔක්කොම කියවද්දි තේරෙවි මේ ඔක්කොම වැදගත් වෙනවා කියලා. හැබැයි අපෙන් අහන්නේ පුතේ ඉතා වැදගත් සාධක දෙක. ඒතර මේ වැදගත් ඒවාගෙනුත් වැදගත් එක අපිට තෝරගන්න පුළුවන් වෙන්න ඕන. පැහැදිලිද? වැදගත් එකෙනුත් වැදගත් එක අපිට තෝරගන්න හැකියාව තියෙන්න අවශ්‍ය වෙනවා. රයිට් බලමු. පළවෙනි එක කියනවා පාංශු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය හා අම්ල වර්ෂාව. දැන් ඔතන මේ කාබන් ඩයොක්සයිඩ් කියන එක හරි පුතේ. හරි. කාබන් ඩයොක්සයිඩ් කියන එක හරි. හැබැයි දැන් අම්ල වර්ෂාවක් ගත්තොත් පුතේ එහෙම මේ සුලභව අම්ල වැසි ඇති වෙනවද? එහෙම නෑනේ නේද? ඉතා කලාතුරකින් සහ ඉතා සීමිත ප්‍රදේශ කීපයකට විතරක් විශේෂයෙන් කාර්මීකරණය වුණ ප්‍රදේශවලට විතරක් අම්ල වැසි ලැබේවි. ඒතර ඒක අපිට මේ ප්‍රධාන සාධකයක් විදිහට ගන්න අමාරුයි. ඒතර දැන් අපේ වගේ පැත්තක එහෙම වුණොත් පාෂාණ ජීර්ණයක් වෙන්නේ නැහැ. මොකද ලංකාව කියලා කියන්නේ අම්ල වැසි හට ගන්න රටක් නෙමෙයි. එහෙනම් ඒකේ අම්ල වැසි කියන එක අපිට ගන්න බෑ. හැබැයි කාබන් ඩයොක්සයිඩ් කියන එක ගන්න පුළුවන්. මොකද පුතේ පසේ ප්‍රමාණවත් ජීවීන් හිටියොත් ජීවී ගහණයක් තිබුණොත් එයාලා ශ්වසනය හරහා මොනවද පිට කරන්නේ? කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ඒතර ඒ කාබන් ඩයොක්සයිඩ් නෝතන වෙන්නේ ඔයාලට මම කියලා දීලා තියෙනවා පුතේ. ඔය කාබන් ඩයොක්සයිඩ් පාංශු ජලයේ දිය වෙනවනේ. නේද? ඔය කාබන් ඩයොක්සයිඩ් කොහෙද දිය වෙන්නේ? පාංශු ජලයේ දිය වෙනවා. ඒතර පාංශු ජලයේ දිය වෙලා මොනවද හදන්නේ? H2CO3 කියන එක හදනවනේ. H2CO3 කියන්නේ මොනවද? කාබනික අම්ලය. දැන් පස්සේ නැත්තම් පාංශු ද්‍රාවණයේ pH අගය ආම්ලිකයි නැත්නම් pH අගය මොකද වෙන්නේ? අඩු වෙනවා. pH අගය අඩු වුනහම මම ඔයාලට කියලා දීලා තියෙනවා පුතේ සාමාන්‍ය පාංශු ද්‍රාවණයේදී වෙන්නේ නැති
නේද? සාමාන්‍ය පාංශු ද්‍රාවණයේදී වෙන්නේ නැති පාෂාණ පවා මොකද වෙන්නේ? දැන් මේ ආම්ලික පාංශු ද්‍රාවණයේ පුතේ දිය වෙනවා. ඒ නිසා කාබන් ඩයොක්සයිඩ් කියන එක අපිට ප්‍රධාන සාධකයක් විදිහට ගන්න පුළුවන්. අනිත් එක තමයි පසේ ප්‍රමාණවත් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් තියෙනවා. මොකද මම ඔයාලට පාංශු ආතය කියන කොටසදී කතා කරනවා. පසේ ඔක්සිජන් ප්‍රමාණයට වඩා පුතේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙනවා. හරි ඒකට හේතුව මේ මුල් මගින් පාංශු ජීවීන්ගේ ශ්වසනය හරහා මොනවද පිට වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් කියන එක හරි. හැබැයි අම්ල වැසි වැරදි. ඒ නිසා පළවෙනි එක වෙන්න බෑ. දෙවෙනි එක කියනවා ශාක මුල් වලින් නිකුත් වන අම්ල හා දේශගුණය නෑ. දේශගුණය හරි. අර ශාක මුල් වලින් නිකුත් වන අම්ල කියන එක වැරදි පුතේ. පැහැදිලිද? right. එතකොට තුන්වෙනි එක කියනවා දේශගුණය හා පාංශු කාබන් ඩයොක්සයිඩ් පුතේ උත්තරේ 3. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 3. හරි. ඔතන මම දැන් අර මේ පේපර් එකේ ඉඳලා චුට්ටක් පොඩි වෙනසක් ආයෙ කරලා තියෙනවා. සමහර තැන්වල මේ හිස්තැන් තියාගෙන ගිහිල්ලා තියෙනවා. ඔයාලට මොනවා හරි ලියා ගන්න අවශ්‍ය වුණොත් දෙන්න. ඒ නිසා ඒ හිස්තැනේ ඔයාලා මුකුත් ලියලා නැතුව ඇති. මෙතන ගණන් හදන්න මුකුත් ආවේ නැහනේ. ඒ හිස්තැනේ මෙහෙම ලියා ගන්න පුතේ. මොකද මේ සමහර අමාරු ප්‍රශ්න වලට දැන් මේ කොහොමද ඒ උත්තරේ අරගත්තේ? එහෙම නැත්නම් ඒ අපි විවරණය කරනවා කියලානේ කියන්නේ. ඒ උත්තරේ නැත්නම් ඒ ප්‍රශ්නේ කොහොමද විවරණය කරන්නේ කියන එක මම හිතුවා ඔයාලට පොඩ්ඩක් සටහනක් විදියට දෙන්න. ඒක වටිනවා. කියන්නේ කෙලින්ම උත්තර ගන්නේ වගේ ඔක අවශ්‍ය වෙන්නේ නැහැ. පොඩ්ඩක් අර අමාරු ප්‍රශ්නවල මම පොඩි ඒ උත්තරේ ආපු විදිය පොඩි විස්තරයක් දෙන්න තීරණය කළා මෙතනින් එහාට තියෙන පේපර්ස් වල. හරි. ඒ නිසා යටින් චුට්ටක් ලියා ගන්න. උතන දැන් ගැටලුව තියෙන්නේ ප්‍රධාන වශයෙන් මේ කාබන් ඩයොක්සයිඩ් කියන එක ආවේ කොහොමද කියන ගැටලුව වලට එනවනේ. මම ඒක පොඩි පැහැදිලි කිරීමක් දෙන්නම්. ලියා ගන්න මේ විදිහට ශාක මුල් හා ශාක මුල් හා පාංශු ජීවීන් මගින් නිදහස් කරන carbon dioxide පාංශු ද්‍රාවණයේදී වී ආම්ලික වීම හේතුවෙන් අවශ්‍ය නම් වරහන් ඇතුළේ ලියා ගන්න. H2CO3 කියන්නේ කාබනික් අම්ලය හැදෙනවා. ආම්ලික වීම හේතුවෙන් පාෂාණ දියවීම හොඳින් සිදුවේ. right පැහැදිලි නේද? ඒක නිසා පුතේ කාබන් ඩයොක්සයිඩ් කියන එක අපිට උතනදී ප්‍රධාන සාධකයක් විදිහට අරගන්න පුළුවන් කියලා අපි කියනවා. ඒ විදිහටයි ඔන්න මේ දෙවෙනි උත්තරේ පුතේ ආවේ. මතක තියාගන්න නිකන් උත්තරේ විතරක් මාක් කරගන්න එක නෙමෙයි මෙතනදී වැදගත් වෙන්නේ. උත්තරේ ආවේ කොහොමද කියන එක පිළිබඳව අවබෝධය තමයි වඩා වැදගත් වෙන්නේ. මොකද ආයේ අපිට ওই ප්‍රශ්නේ පුතේ විභාගයේදී බලාපොරොත්තු වෙන්න බෑ. මේ ප්‍රශ්නයෙන් අපි ඉගෙන ගන්න දේවල් ටික ඉගෙන ගන්න එක තමයි වඩා වැදගත් වෙන්නේ. හරිද? right. එහෙනම් ඔන්න දෙවෙනි ප්‍රශ්නය. හරි. ඊළඟට පුතේ බලමු තුන්වෙනි ප්‍රශ්නය. ඒක කියනවා පාංශු ජනනය ආරම්භෙන්නේ. හරි. දැන් ඔයාලට මතකද මම සමහර විට මෙන්න මේ රූපය ඔයාලගේ නෝට් එකේ දීලා ඇත්තේ. ඔන්න බලන්න
මතකද පාංශු පැතිකඩේ කලාප ටික? හරි පාංශු පැතිකඩේ කලාප ටික මතක ඇති නේද? හරි. ඒතර යටම තියෙනවා මොන කලාපයේද? මාතෘ පාෂාණයනේ. මාතෘ පාෂාණයේ තියෙනවා. ඊට උඩින් තියෙනවා අර්ධ වශයෙන් විවර්තනය වූ පාෂාණ කොටස්. ඒවට අපි කියනවා මොනවා කියලාද? මාතෘ ද්‍රව්‍ය කියලා. නම් මේ තියෙන්නේ මාතෘ ද්‍රව්‍ය. හරි. ඊට අමතරව මේක උඩ B කලාපය, ඊට උඩින් A කලාපය, ඊටත් උඩින් අපි දන්නවා O කලාපය. ඔය විදිහට තියෙන්නේ නේ ඔයාලට අර මෙතන ලියපු ටික නම් ඔන්න පේන්නේ නැහැ. මම හිතන්නේ ලයිට් එක හරියට මෙතෙන්ට වැටෙනවා. හරි. ඊළඟට පුතේ දැන් පාෂාණ ජීර්ණය කියන්නේ නේද? පාෂාණ ජීර්ණය කියන්නේ මෙන්න මෙතන. මෙන්න මේකට. හරි. මාතෘ ද්‍රව්‍ය වලින් මාතෘ පාෂාණයෙන් මොනව සෑදීමද? මාතෘ ද්‍රව්‍ය සෑදීම. මේකට තමයි අපි කියන්නේ පාෂාණ ජීර්ණය. හරි. ඔකට තමයි කියන්නේ මොකද්ද? පාෂාණ ජීර්ණය. ඊළඟට පුතේ මේ මාතෘ ද්‍රව්‍ය වලින් පස්සේ අනිකුත් ස්තර නිර්මාණය වෙනකොට ඒකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? පාංශු ජනනය කියලා. මතක ඇතිනේ අපි ඔක කළානේ. පාංශු ජනනය. හරි. දැන් ඔය ටික ඔළුවේ තියාගෙන අපි මේ ප්‍රශ්නෙට උත්තරේ හොයමු. ඒතර පාංශු ජනනය ආරම්භන්නේ කියලා තමයි අහන්නේ. එහෙනම් පරිම ලේසි පුතේ. පාංශු ජනනය ආරම්භන්නේ මාතෘ ද්‍රව්‍ය සහිත කලාපයෙන්. ඒතර මාතෘ ද්‍රව්‍ය සහිත කලාපය කියන්නේ පුතේ C කලාපය. පැහැදිලිද? එහෙනම් උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? C කලාපය ජීර්ණය වීම සමගය. හරි. C කලාපය ජීර්ණය වීම සමගය. පැහැදිලි නේද උත්තරය ආපු විදිය? හරි. මම හිතනත් චූටි පැහැදිලි කිරීමකට තව ටිකක් විස්තර සහිතව ඒක ලියා ගන්න ඉඩ තියලා තියෙනවා. එතන ලියා ගන්න මේ විදිහට පාංශු ජනනය යනු මාතෘ ද්‍රව්‍ය තවදුරටත් ජීර්ණය වී පස බවට පත්වීමයි. මාතෘ ද්‍රව්‍ය අඩංගු වන්නේ C කලාපයේය. මාතෘ ද්‍රව්‍ය අඩංගු වන්නේ C කලාපයේය. මාතෘ ද්‍රව්‍ය අඩංගු වන්නේ C කලාපයේය. හරි. ඒ නිසා අපි කියන අපතේ උත්තරේ වෙන්න ඕනේ C කලාපය ජීර්ණය වීමෙන් කියලා. right. නේ ඒ කතා කළේ ඔන්න තුන්වෙනි ප්‍රශ්නය. හතරවෙනි එකට එක ස්තර සිලිකේට කණිජයක් හා දෙකට එක ස්තර සිලිකේට කණිජයක්. දැන් එකට එක ස්තර සිලිකේට කණිජයක් විදිහට මම ඔයාලට එක උදාහරණයක් දීලා තියෙනවා පොතේ. ඒ තමයි මොකද්ද? කෙයොලිනයිට් කියන එක. එතකොට දෙකට එක අනුපාතයට තියෙනවා වර්මිකියුලයිට් සහ මොරිලොනයිට් කියන එක. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ පොතේ කෙයොලිනයිට් හා වර්මිකියුලයිට් කියන එක තමයි උත්තරේ වෙන්න ඕනේ. හරි. ඒතර උත්තරේ මොකද්ද?
4ට අන්න එකේ චූටි ඉලක්කම් වල දෝෂයක් තියෙනවා පුතේ උත්තරවල 1 2 3 4 5 කියලා හදාගන්න පිළිවෙලට ගියොත් උත්තරේ 3 වෙන්න ඕන. හරි. උත්තරේ 3 වෙන්න ඕන. එහෙම නැත්නම් කෙවුලිනයිට් හා වර්මිකියුලයිට්. කෙවුලිනයිට් හා වර්මිකියුලයිට්. හරිද? right. ඊළඟට පුතේ පස්වෙනි එක අහනවා මේ බලන්න. පසේ වයනය වැලි සහිත බව ශිෂ්‍යය නිරීක්ෂණය කළේය. හරි වයනේ වැලි සහිතයිලු. එම පස සෑදීමට දායක වූ මාතෘද්‍රව්‍ය වල බහුලව අඩංගු විය හැකි කණජය වන්නේ. right. පුතේ පාංශු ජනනය කියන කොටසේදී අපි කතා කරනවානේ පාංශු ජනනය කෙරෙහි බලපාන සාධක පහක්නේ. මතක් කරගන්නකො සාධක පහ. පළවෙනි එක අපි කියනවා මාතෘද්‍රව්‍යනේ. ඔන්න ඒවත් මතක් කරගන්න. දැන් පළවෙනි එක මොකක්ද අපි කිව්වේ? මාතෘද්‍රව්‍ය. දෙවෙනි සාධකය මොකක්ද අපි කියන්නේ? මේ ලියන හරියම හරියට බහු වෙනවනේ ලයිට් එළියට. මාතෘද්‍රව්‍ය ඊළඟට කාලය භූ විෂමතාව ඊළඟට දේශගුණය ඊළඟ එක මොකද්ද? ජෛව සාධක නැත්නම් ජීවීන්. ඔය ටිකනේ පුතේ පාංශු ජනනයට බලපාන සාධක ටික නේද? හරි. ඔය ටිකනේ අපි කියන්නේ. එතකොට ඔය කෑල්ලේදී ඔය කොටසේදී තමයි මාතෘද්‍රව්‍ය ගැන කතා කරනකොට මම කියනවා මාතෘද්‍රව්‍ය අනුව සෑදෙන පසේ ලක්ෂණ එකිනෙකට වෙනස් වෙනවා. සහ මෙහෙම උදාහරණ දෙකකුත් දෙනවා. කෝට්ස් මත ජනනය වන පස වැලි බහුල පසක් කියනවා නේ. මතකද? කෝට්ස් මත ජනනය වන පස වැලි බහුල පසක්. ඊට පස්සේ කියනවා මයිකා මත ජනනය වන පස මැටි බහුල පසක් කියනවානේ. දැන් මෙතන කියන්නේ පුතේ මේ පසක් තියෙනවලු ඒ පසේ වැලි වැඩිලු. ඕකනේ කියන්නේ නේ. වැලි වැඩිපුර තියෙනවලු. අතට අපෙන් අහනවා මේ පස ජනනය වෙන්නේ මොනවා බහුල පසකද? මොනවා බහුල ස්ථානයකද? එහෙම අදහසක් නේ අහන්නේ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? හරි. උත්තරේ වෙන්න ඕනේ කෝට්ස්. හරි. උත්තරේ 2 කෝට්ස්. උත්තරේ 2. ඊළඟට පුතේ 6 වෙනි ප්‍රශ්නේ හැබැයි චුටි දෝෂයක් තියෙනවා මං හිතන්නේ. බලන්න 6 වෙනි ප්‍රශ්නේ කියන්නේ පාංශු පැතිකඩ සංවර්ධනයේදී R හෝ D ඉස්සර උකට D කියලාත් කිව්වා. ඒකයි D දාලා තියෙන්නේ. කලාපයෙන් C කලාපයේ ඇතිවීම සහ ඊළඟට පුතේ එතන වැරැද්දක් තියෙනවා. හදාගන්න ඕනේ මෙහෙම C කලාපයෙන් A හා B වෙන්න ඕන පුතේ. C කලාපයෙන් A හා B. C කලාපයෙන් A හා B. එහෙමයි වෙන්න ඕනේ පුතේ. නැත්නම් අපිට උත්තරයක් ගන්න බෑ උකට. නේද? ඒක කියන්නේ මේ A කලාපයෙන් B හා C නේද? එහෙම වෙන්න බෑ.
හරි. එතකොට ඔයාලට ඒ ප්‍රශ්නේ නිසා උත්තරයක් හොයාගන්න බැරි වුණා නම් මම ඕල් එකක් දෙන්නම් ඉතින්. මගේ අතින් යනවා කියලා වෙයි. හරි. එතකොට දැන් උත්තරේ බලමු. එතකොට පුතේ අර මං කලින් මේ ඇඳලා එකයි මැකුවානේ. ඒකම තමයි ආය අහන්නේ. දැන් අපි කියවනේ ආර කලාපය කියන්නේ පුතේ මාතෘ පාෂාණයනේ. දැන් මාතෘ පාෂාණයෙන් සී කලාපය හැදෙන්නේ පාෂාණ ජීර්ණයනේ. ඊළඟට සී කලාපයෙන් AB අනිකුත් ස්තර හැදෙන්නේ පාංශු ජනනය. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ පාෂාණ ජීර්ණය සහ පාංශු ජනනය ලෙසය. හරි? පාෂාණ ජීර්ණය සහ පාංශු ජනනය ලෙසය. පැහැදිලිද? උත්තරේ 1. මේක විස්තර මුකුත් අවශ්‍ය නැහැ නේ. ඊළඟට එන්න පුතේ 7 වෙනි ප්‍රශ්නය. ඒකත් පාංශු පැතිකඩ සම්බන්ධ ප්‍රශ්නයක්. පසක B කලාපයේ සමන්විත වනුයේ. හරි B කලාපය ගත්තාම පුතේ මතක තියාගන්න මේක වැඩිපුර මැටි තියෙනවා. පැහැදිලිද? B කලාපයේ වැඩිපුර මැටි තියෙනවා. හැබැයි කාබනික ද්‍රව්‍ය තියෙන්නේ අඩුවේ. මැටි වැඩි කාබනික ද්‍රව්‍ය අඩුවේ. ඕකේ අනිත් පැත්ත තමයි ඒ කලාපයේ පුතේ. හරි. ඒ කලාපයේ කාබනික ද්‍රව්‍ය වැඩි මැටි අඩුයි. තේරුණාද? ඒ කලාපයේ කාබනික ද්‍රව්‍ය වැඩි මැටි අඩුයි. B කලාපයේ මැටි වැඩි කාබනික ද්‍රව්‍ය අඩුයි කියලා අපි කියනවා. රයිට්. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ මැටි කණිජ හා හියුමස් සුළු ප්‍රමාණයකිනි. ඔව් උත්තරේ 1. ඒකටත් පුතේ උත්තරේ 1. උත්තරේ 1. පැහැදිලිද? right. ඊළඟට බලන්න 8 වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන ප්‍රකාශ පාෂාණ සම්බන්ධයෙන් වේ කියලා දීලා තියෙනවා. ඒ ප්‍රකාශයේ කියන අපතේ මැග්මා ඝන වීමෙන් ආග්නේය පාෂාණ ඇති වේ. හරි නේද? අපි දන්නවා මේ පෘථිවි අභ්‍යන්තරයේ තියෙන පුතේ ලාවා එහෙම නැත්නම් මැග්මා ඔය ගිනි කඳු පිපිරීම වගේ දේවල් හරහා මොකද වෙන්නේ? පෘථිවිය මතු පිටට එනවානේ. ඇවිල්ලා දැන් පෘථිවිය මත පිට අර පෘථිවි අභ්‍යන්තරයේ තරම් අධික උෂ්ණත්වයක් නැහැනේ. ඒතර මේ සාපේක්ෂ අඩු උෂ්ණත්වයක් නේ තියෙන්නේ. ඒ නිසා මේ මැග්මා දැන් මොකද වෙන්නේ? සිසිල් වෙනවා. සිසිල් වෙලා ඝන වෙලා අපි දන්නවා මොනවද හැදෙන්නේ? පාෂාණ හැදෙනවා. ඒ පාෂාණ වලට අපි කියනවා මොන පාෂාණ කියලාද? ආග්නේය පාෂාණ කියලා. හරි. එහෙනම් ඒක හරි. ඊළඟට B ජලය හා සුළඟේ ක්‍රියාවලිය මගින් විපරීත පාෂාණ සෑදෙන්නේ. පුතේ ජලය හා සුළඟේ ක්‍රියාවලිය මගින් හැදෙනවා කියන්නේ අවසාදිත පාෂාණ. ඒ කොහොමද? දැන් ඔය පාෂාණ ජීර්ණය වෙලා පස හැදෙනවනේ. ඊට පස්සේ පසේ තියෙන කණිජ මොකද වෙන්නේ? ජලයත් එක්ක ගසාගෙන යනවා. ඒ වගේම සුළඟිනුත් ගසාගෙන යනවා. ගිහිල්ලා කොහේ හරි මේ ටික තැම්පත් වෙනවා. ආයේ ගහගෙන ගිහිල්ලා කොහේ හරි තැම්පත් වෙනවා. තැම්පත් වෙලා ආයේ මේ ටික මොකද වෙන්නේ? එකට එකතු වෙනවා. හරි? මේ ටික ආයේ එකට එකතු වෙනවා. එකතු වෙලා ආයේ පාෂාණ බවට පත් වෙනවා. ඒවට තමයි අපි කියන්නේ මොනවා කියලාද? අවසාදිත පාෂාණ කියලා. පැහැදිලිද? එහෙනම් විපරීත පාෂාණ නෙමෙයි. විපරීත පාෂාණ ඇති වෙන්න හේතු වෙන්නේ හපව් දැන් ඔය අපි කියන ආග්නේය පාෂාණ හා අවසාදිත පාෂාණ කොටස් මේ විශේෂයෙන් භූ කම්පන වගේ අවස්ථාවලදී මේ පෘථිවියේ ඇතිවන පැලුම් ඔස්සේ අපි කියනවා මේ පෘථිවිය තුලට ඇතුල් වෙනවා. පෘථිවි කුහරය තුලට. එතන මේ පෘථිවි අභ්‍යන්තරයේ තියෙන අධික උෂ්ණත්වය සහ අධික පීඩනය නිසා මේවා මොකද වෙන්නේ දැන්? වෙනස් වෙනවා පුතේ. වෙනස් වෙනවා විපරීත වෙනවා. අනේ වෙනස් වෙලා තමයි විපරීත පාෂාණ ඇති වෙන්නේ. දැන් විපරීත පාෂාණ ඇති වෙන්න හේතුව අපිට කියන්න වෙන්නේ උෂ්ණත්වය සහ පීඩනය. හරිද? උෂ්ණත්වයයි පීඩනයයි හේතු වෙන්නේ. ජලය සහ සුළඟ හේතු වෙන්නේ නම් අවසාදිත පාෂාණ හැදෙනවා. මතක තියාගන්න. right. එහෙනම් B වැරදි පුතේ.
ආග්නේය සහ විපරීත පාෂාණවල තැන්පතු මගින් අවසාදිත පාෂාණ ඇතිවේ ඒක හරි. ලාවා ඝන වීමෙන් නෑ පුතේ. ලාවා මැග්මා කියන දෙකම එකක් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ නේද? එහෙනම් ලාවා ඝන වුණත් හැදෙන්නේ ආග්නේය පාෂාණම තමයි. එහෙනම් D වැරදි. A හා C විතරයි හරියන්නේ. උත්තරය 2. හරි උත්තරය 2. right ඊළඟට බලන්න 9 වෙනි ප්‍රශ්නය පාංශු සෞඛ්‍ය වැඩි දියුණු කළ හැක්කේ මොකද උත්තරය නොකඩවා අකාබනික පොහොර යෙදීමෙනි වැරදි නේද පුරන් කාලයක් රහිතව පුරන් කාලයක් කියනකොට මේ අපි එක දිගටම වගා කරලා ටික කාලයකට මේ ශේෂ්ත්‍රය අපෑරලා දානවා. ඒ කියන්නේ මේ ශේෂ්ත්‍රයට ස්වභාවිකව යථා තත්ත්වයට පත් වෙන්න අපි ඉඩ අරිනවා. දැන් අපි අර හේන්ගොවිතැනේදීත් කරන්නේ ඕකනේ. එක දිගට කන්න කීපයක් වැඩ කරලා අපි මේ භූමිය අපෑරලා යනවනේ. ඉතින් අපෑරලා යන්නේ පුතේ මේ භූමියට නැවත අර යථා තත්ත්වයට පත් වෙන්න අවස්ථාව දෙන්න ඕන නිසා. ඒ නිසා සාමාන්‍ය වගා භූමියක වුණත් අපි එක දිගටම වගා කරන්න හොඳ නෑ. හරි අපි යම් කාලයක් පුරන් කරලා නැවත මේ පසට ගොඩ නැගෙන්න අවස්ථාව සලසන්න ඕන. ඒක තමයි මේ කියන්නේ. හැබැයි මෙතන කියන්නේ පුරන් කාලයක් රහිතව කියලා. ඒ නිසා වැරදි. පුරන් කාලයක් රහිතව කිව්වත් ඒ කියන්නේ අර එක දිගටම වගා කරනවා කියන එක තමයි ඒකේ අදහස. ඒක වැරදි. ඊළඟට 3 නියත ගැඹුරකට නෑනේ. එක ගැඹුරකට පුතේ බිම් සකස් කළොත් ඊට පහළින් තියෙන ස්තරයේ තද වෙලා එතකොට ජල වහනය දුර්වල වෙනවා මුල් ගැඹුරට වර්ධනය වෙන්නේ නැති. ඒ වගේ නොයෙකුත් පාංශු ගැටලු පැන නැගීම සිද්ධ වෙනවා. අකණ්ඩව ඒක භෝග වගාවක් නෑ. එකම භෝගයේ දිගින් දිගටම පවත්වාගෙන ගියොත් පස්සේ නොයෙකුත් ගැටලු ඇති වෙනවා. විශේෂයෙන් පෝෂක අසමතුලිතතාව ගොඩ නැගෙන්න පුළුවන්. හරි. ශේෂ්ත්‍රයෙන් අතිරික්ත ජලය ඉවත් කිරීමනේ. ඔව් ඒ කියන්නේ ජල වහනය දියුණු කිරීම කියන එකනේ. එහෙනම් පොතේ උත්තරේ වෙන්න ඕනේ 5. පැහැදිලිද? right. ඊළඟට 10 බලන්න පහත සඳහන් khනිජ අතරින් ද්විතීක khනිජ ගණයට අයත් වන්නේ අපෙන් අහනවා ද්විතීක khනිජ විතරක් තියෙන උත්තරේ මොකක්ද අපි බලමු පළවෙනි එක වැරදිනේ පුතේ කෝට්ස් තියෙනවනේ යා ප්‍රාථමිකයිනේ දෙවෙනි එක වැරදි ඇයි පෙල්ස්පා තියෙනවා එයා ප්‍රාථමිකයි තුන්වෙනි එක වැරදි කෝට්ස් පෙල්ස්පා දෙන්නම ඉන්නවා දෙන්නම ප්‍රාථමිකයි 4 ඔව් උත්තරේ 4 හරිනේ කෙෝලිනයිට් මොරිලොනයිට් ඉලයිට් තුන් දෙනාම ද්විතීක khනිජ වර්ග. එහෙනම් පොතේ 10ට 4. 11 බලමු. පහත දැක්වෙන්නේ පාෂාණ හා khනිජ පිළිබඳ ප්‍රකාශ කිහිපයකි. A පාෂාණ යනු khනිජ එකක් හෝ එකකට වඩා අඩංගු ඝන ස්කන්ධ වේ. හරි. khනිජ යනු නිශ්චිත සංයුතියක් සහිත අකාබනික සමජාතීය ද්‍රව්‍ය වේ. හරි. C khනිජ වලට නිශ්චිත හැඩයක් වර්ණයක් හා ද්‍රවාංකයක් ඇත. ඒක වැරදි පුතේ. හරි. khනිජ වලට නිශ්චිත හැඩයක් වර්ණයක් හා ද්‍රවාංකයක් නැහැ. දැන් එකම khනිජය වුණත් සමහර විට අවස්ථාව අනුව වෙනස් වෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ දැන් සමහර විට වර්ණෙම වෙනස් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් දැන් හීමටයිට් කියන එක. හීමටයිට් කියන්නේ ෆෙරික් ඔක්සයිඩ් නේ. දැන් එයා හොඳ ජල වහනයක් තියෙන තත්ත්වයට තිබුත් ඒ රතු පාටයි. හැබැයි ජල වහනය දුර්වල වුණ ගමන් එයාගේ වර්ණය වෙනස් වෙනවා. හරි. ඒවා වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා C කියන එක වැරදි. AB කියන දෙක පමණක් හරි කියලා අපිට ගන්න වෙන්නේ. ඒතර උත්තරය 1 වෙන්න ඕන. AB විතරයි උත්තරය 1. ඊළඟට 12 බලන්න වායුගෝලීය වාතයට සාපේක්ෂව පාංශු වාතයේ සාමාන්‍යයෙන් මතකයි නේද වායුගෝලීය වාතයේ සංයුතියයි පාංශු වාතයේ සංයුතියයි පුතේ අපි ක්ලාස් එකේදී සංසන්දනය කළානේ. දැන් ඒකෙන් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් හා සාපේක්ෂාත්මතාව අඩුය. වැරදිනේ පුතේ ඔක්සිජන් අඩුයි. හැබැයි කාබන් ඩයොක්සයිඩ් වැඩි. වායුගෝලීය වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට වඩා පාංශු වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි. ඒ වගේම බොහෝ විට වායුගෝලීය වාතයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණයට වඩා පාංශු වාතයේ ජල වාෂ්ප ප්‍රමාණයත් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වෙනවා. එහෙනම් පළවෙනි එක වෙන්න බෑ. කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් හා සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩිය නෑ. එතන එකක් වැරදි. මොකද ඔක්සිජන් වැඩි කියන්න බෑ පුතේ. වායුගෝලීය වාතයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණයට වඩා අඩු ඔක්සිජන් ප්‍රමාණයක් තමයි තියෙන්නේ.
කාබන් ඩයොක්සයිඩ් හා සාපේක්ෂ ආර්ද්‍රතාව අඩු අතර ඔක්සිජන් වැඩි වැරදි. කාබන් ඩයොක්සයිඩ් හා සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි අතර ඔක්සිජන් අඩු යන්න පුතේ උත්තරය 4. හරි උත්තරය 4. ගැටලුවක් නෑ නේද? right. ත්‍රේ අපි වැළුවේ 12 වෙනි එක එන්න 13ට මන්සල් වර්ණ සටහනෙහි hue value chroma මේ තුනෙන් අදහස් වෙන්නේ මොකක්ද කියන එකයි අහන්නේ. ඒත් අපි දන්නවා hue කියන්නේ පුතේ එක්කෝ ප්‍රධාන වර්ණ එහෙම නැත්නම් වර්ණ සංයෝජන කියන එක. එතකොට value කියලා කියන්නේ ඒ එක් වර්ණේ අපිට ගන්න පුළුවන් පිරිසිදුභාවය කියන එක. එතකොට නෑ වැලියු කියලා කියන්න පුතේ එක් වර්ණයේ සාපේක්ෂ අඳුරු බව හෝ සුදු බව කියන එක. ක්‍රෝමා කියලා කියන්නේ උපවර්ණවල ක්‍රෝමා තමයි පිරිසිදු භාවය කියන එක අපි බලන්නේ. එතකොට උත්තරේ වෙන්න ඕනේ එක හෝ පහ වෙන්න ඕනේ. පළවෙනි එක ගැලපෙන්නේ එක හරි පහ හරි නේ. නමුත් පහ නෙමෙයි පුතේ. උත්තරේ වෙන්න ඕනේ එක වර්ණ සංයෝජනය වර්ණවල සාපේක්ෂ අඳුරු බව හා උපවර්ණවල ඇති පිරිසිදු භාවය කියන එක. ඔය අඳුරු බව සුදු බව වර්ණ තීව්‍රතාව කියලාත් අපි කතා කරනවා. ඒතර උත්තරේ එක වෙන්න ඕන. හරි නේද? ඒක ගැටලුවක් නෑනේ. ඊළඟට 14 බලන්න ප්‍රශ්නයක් අහලා වගේ චුට්ටක් ඉන්න. 8 වෙනි ප්‍රශ්නේ C වැරදි නේද? එයි C හරිනේ. ආග්නේය හා විපරිත පාෂාණවල තැන්පතු මගින් අවසාදිත පාෂාණ නැතිනේ. හරිනේ නේද? ඒ කියන්නේ ආග්නේය පාෂාණ හරි විපරිත පාෂාණ හරි වියෝජනය වෙලා පස්සේ හැදුනට පස්සේ ඒ වගේ තියෙන පාෂාණ කොටස් ගසාගෙන ගිහිල්ලා නැත්නම් khනිජ කොටස් ගසාගෙන ගිහිල්ලා කොහේ හරි තැනක තැම්පත් වෙලා නැවත ඒවා එකතු වෙලා තමයි ආග්නේය අවසාදිත පාෂාණ හැදෙන්නේ. ඒ නිසා ඒක හරියි. හරි ඒකේ මම ගත්තේ මොකද්ද? A හා C විතරයි. උත්තරේ 2. හරි. ඊළඟට බලන්න පසෙහි රතු වර්ණය හා අලු වර්ණය ඇතිවීමට හේතු විය හැක්කේ පිළිවෙලින්. දැන් රතු වර්ණය ඇති වෙන්න අපි දන්නවා පුතේ හොඳ ජල වහනයක් පස්සේ තියෙන්න ඕන. එහෙම නැත්නම් පස ඔක්සිකරණ තත්ත්වයේ තියෙන්න ඕන. මොන තත්ත්වයේද තියෙන්න ඕන? මයික් එක දිග බලන්න. හරි. මේ හරියටම පේනවා මේ ලයිට් එකේ අවුලක් තියෙන්නේ. පස ඔක්සිකරණ තත්ත්වයේ තියෙන්න ඕන. රතු පාට එන්න නම්. හරිද? ඊළඟට අලු පැහැයක් ගන්න නම් බොහෝ විට පස ඔක්සිහරණ තත්ත්වයේ තිබුණොත් තමයි පුතේ අලු. ඒ කියන්නේ ජල වහනය දුර්වල වුණොත්. හරි ජල වහනය දුර්වල වුණොත්. පැහැදිලිද? දැන් අපි බලමු දීලා තියෙන උත්තර මොනවද කියලා. සජල නො වූ යකඩ ඔක්සයිඩ. හරි නේද? පුතේ ඔක්සිකරණ තත්ත්වයේ තිබුණොත් එහෙම නැත්නම් ඇත්තටම අනිත් පැත්තට ගත්තොත් හොඳ ජල වහනයක් තිබුණොත් පසේ තියෙන්නේ මෙන්න මේක ෆෙරික් ඔක්සයිඩ් තියෙන්නේ. ඒ කියන්නේ සජල නො වූ යකඩ ඔක්සයිඩ් තමයි තියෙන්නේ. එහෙම වුණොත් ඒත් අපි කියනවා රතු පැහැයක් එනවා. එතකොට ජල වහනය දුර්වල වුණාම තමයි අලු පැහැයක් එන්නේ. එහෙනම් උත්තරේ කීයද? උත්තරේ වෙන්න ඕන 5. උත්තරේ 5 වෙන්න ඕන. ගැටලුවක් නැහැ නේ ඒකනේ. ඒක ලේසියිනේ. හරි. ඊළඟට බලන්න එතන චූටි දෝෂයක් වෙලා තියෙනවා. අර 17 18 කියලා තියෙන නමුත් ඒක ගැලපෙන්න ඕනේ. එතකොට 15 16 කියලා එන්න ඕන පුතේ. ඒක හදාගන්න චුට්ටක්.
පාංශු ජලය පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. ඒ ඇසුරින් ප්‍රශ්නාංක 15-16ට පිළිතුරු සපයන්න. 15 අහනවා පුතේ අපෙන් ඉහත ප්‍රකාශ අතුරින් ගුරුත්වාකර්ෂණ ජලයේ සතු ලක්ෂණ වනුයේ. රයිට් අපි කියවලා බලමු. කේශික අවකාශ තුල රැඳී පවතී. ඉස්සරහින් ලියා ගන්න. ඒක අදාළ වෙන්නේ කේශාකර්ෂණ ජලයට පුතේ. ඒක අදාළ වෙන්නේ කේශාකර්ෂණ ජලයට. හරි? අදාළ වෙන්නේ කේශාකර්ෂණ ජලයට. එකක් දහලා තියෙන්නේ serve value කියන්නේ පිරිසිදු බවන්නේ. එහෙමද නෝට් එකේ දීලා තියෙන්නේ. එතකොට වර්ණ තීව්‍රතාව කියන එක ගැලපෙන්නේ නැහැ. විනාඩියක් දෙන්නකෝ. නෑ නේද? වර්ණ සංයෝජනය හරි. value වර්ණ සංයෝජන සාපේක්ෂ චූටි අවුලක් තියෙන්නේ මේ වර්ණ තීව්‍රතාව කියලා තමයි අතන දීලා තියෙන්නේ. ඔව් පොතේ 13 වෙනස් කරගන්න. 13 හදාගන්න. 13ට පුතේ මම කිව්වේ එක නෙමෙයි 5 ගන්න. එක නෙමෙයි 5 ගන්න. වර්ණවල සංයෝජනය එතන චුටි ප්‍රශ්නයක් හැබැයි තියෙනවා. අර වර්ණ තීව්‍රතාව කියන්නේ තොර ක්‍රෝම කියලා එනවා. පළවෙනි එක ගත්තාම ඔව් ඒක හරි. මේ ක්‍රෝමා තමා සාපේක්ෂ අඳුරු බව කියන්නේ නේ. උපවර්ණවල පිරිසිදුභාවය කියලා කියන්නේ වැලියු. හරි. ඒක පුතේ 13 දැනට 5 ගහන්නකෝ. මම තව චුට්ටක් ටිකක් කල්පනා කරලා බලන්න. දැනට ඒක වෙනස් කරගන්න 5 කියලා. හරි. 13ට 5 නදීෂා එක වෙනස් කළා පුතේ. 13ට 5 ගන්න.
හරි මම නැවත එන්න දතෙන්ට එතකොට කේශිකාවකාශ තුල රැඳී පවතී ඒක පුතේ කේශාකර්ෂණ ජලය එතකොට ඊළඟට ගුරුත්වාකර්ෂණයට එරෙහිව පසේ ඉහළ නැගී හැකි ඒත් කේශාකර්ෂණ ජලය ජලාකර්ෂක හෝ කේශාකර්ෂණ බලයට හසුව නැත ඒක ගුරුත්වාකර්ෂණද ගුරු කියලාවත් ලියාගන්න ඉස්සරහින් උඳුනක වියලීමෙන් පමණක් ඒක ජලාකර්ෂක පුතේ ශාකවලට ලබාගත් හැකිය ඒක කේශාකර්ෂණ ශාකවලට ප්‍රයෝජනවත් නැත හරි ශාකවලට ප්‍රයෝජනවත් නැත ඒතර ඒක අපි කියනවා ගුරුත්වාකර්ෂණ සහ ජලාකර්ෂණ කියන දෙකම ඕනනම් අපිට ගන්න පුළුවන් right ඉහත ප්‍රකාශ අතුරින් ගුරුත්වාකර්ෂණ ජලය සතු ලක්ෂණ වනේ දැන් අපි මොනවද ගත්තේ A නෑනේ B නෑ C නෑ අනේ C තියෙනවා C සහ F නේද C සහ F පුතේ හරි C F දෙක තමයි හරියන්නේ එතකොට උත්තරේ වෙන්න ඕනේ 15ට 4 හරි 15ට උත්තරේ වෙන්න ඕනේ 4 ගැටලුවක් නෑනේ කෙනේ හරිද ඊළඟට 16 ඉහත ප්‍රකාශ තුලින් කේශාකර්ෂණ ජලය. එතකොට A හරි B හරි ඊළඟට E හරි නේද? එතකොට A B E කියන්නේ පුතේ දෙවෙනි උත්තරේ වෙන්න ඕන. A B E කියන්නේ දෙවෙනි උත්තරේ වෙන්න ඕන. ඒකෙත් ගැටලුවක් නෑනේ. හරි ඊළඟට ගානක් තියෙන්නේ බාරමිත ක්‍රමයෙන් පාංශු ජල ප්‍රතිශතය සෙවීමේ ක්‍රියාකාරකමකදී ලබාගත් දත්ත පහත දැක්වේ අපෙන් අහනවා පුතේ තෙතමන ප්‍රතිශතය බලා ගන්න එතකොට වල හදලා ඇත්තේ තෙතමන ප්‍රතිශතය කියන්නේ පාංශු නියැදී තියෙන ජල ප්‍රමාණය කොච්චරද කියලා බලලා ඒක බෙදන්න ඕන වියලි පස් ස්කන්ධයෙන් නේද ඊට පස්සේ ඒ උත්තරය ආයේ අපි 100න් ගුණ කරන්න අවශ්‍ය වෙනවා ඔව් මම ඒක දැන් 13 වෙනි ප්‍රශ්නේ පුතේ චූටි ගැටලුවක් තියෙනවා. ඔව් මටත් එතන ප්‍රශ්නයක් තියෙනවා. මම බලන්නම් ඉස්සෙල්ලා උක පහුගිය විභාග ප්‍රශ්නයක්ද කියලා බලන්නම්. බලලා එතන තියෙන උත්තරෙත් චුට්ටක් බලලා තව ටිකක් හිතලා ඒකේ උත්තරේ වෙනසක් වුණොත් කියන්නම්. එතන ඇත්තටම උත්තරේ 1 සහ 5 අතර යම් තරගයක් ඇති වෙලා තියෙන්නේ. දැන් සමහර අය ඔන්න ඒකට 1 කියලාත් කියනවා. සමහර අය 5 කියලාත් කියනවා. මම ඒක තව චුට්ටක් බලලා කියන්න දැනට ඒක 5 ගහලා තියන්නකෝ හරි අපි මේකට එමුද එතකොට ජල ප්‍රමාණය කොච්චරද පුතේ 75 අඩු කිරීම 60 බෙදීම 60 නේ ගුණ කිරීම 100 ඔම නෙන්නේ නේ. එතන බලන්න කීයද? පුතේ මෙතන 15යි බෙදීම 60 ගුණ කිරීම 100 නේද? හරි. එතකොට කීයද බලන්න? බිඳුවට බිඳුවක් කැපුණා. 6 වරක් මේක දෙකෙන් කපන්නකො. එතකොට මෙතන 3යි, මෙතන 5යි. 3 වරක් 5යි 5 වරක් 2 10යි 10ද නෑ 100ට sorry 125යි පුතේ නේද 125යි නේ බිඳුවට බිඳුව කැපුණා දෙවරක් 5යි දෙවරක් 3යි 3 වරක් 5යි 5 වරක් 5 25යි ඔව් 125යි හරිද එතකොට උත්තරය කීයද එන්නේ තුන්වෙනි උත්තරය. එතකොට කාට හරි පුතේ මේක කරගන්න බැරි වුණා නම් මං ඉඩ තියලා තිබ්බේ එහෙම කෙනෙකුට එතකොට කිසි ගැටලුවක් නැතුව එහෙම අහුමුළු වල ගහන්න ඕනේ නැහනේ.
කෙලින්ම මෙතන මං ඉඩ දීලා තියෙනවා එතන හදා ගන්න පුළුවන්. හරි. එතන හදා ගන්න. ඊළඟට බලන්න පුතේ 18 වෙනි ප්‍රශ්නේ ගොඩක් ලේසි ප්‍රශ්නයක්. කෙලිම උත්තරේ ගන්න තියෙන්නේ. ගුරුත්වාකර්ෂණ ජලයේ සහ ශ්‍රේෂ්ඨ ධාරිතාවයේ pH අගයන් හෝ පරාසයන්. දැන් පුතේ ගුරුත්වාකර්ෂණ ජලය කියපුවම ඇත්තටම pH පරාසයක් තියෙන්නේ. ඒකට තියෙන්නේ මොකද්ද? pH පරාසයක්. ඊට පස්සේ දැන් ශ්‍රේෂ්ඨ ධාරිතාව කිව්වොත් පුතේ හරි ශ්‍රේෂ්ඨ ධාරිතාව කිව්වොත් ඒක යම් නිශ්චිත pH අගයක් තියෙන්නේ. හරිද? එතකොට දැන් ගුරුත්වාකර්ෂණ ජලයේ pH පරාසය අපි දන්නවා 2.54 නේ. 2.54. හරි. එතකොට ශ්‍රේෂ්ඨ ධාරිතාව කියපුවාම කෙලින්ම 2.5. හරි. ඒතර උත්තරේ මොකද්ද? 2.5 හා 2.5 වේ. හරි නේද? ඒතර උත්තරේ 3. උත්තරේ 3. හරි. අර මේ 13 වෙනි ප්‍රශ්නෙට ඔයාලා එක එක ඒවා කියනවා. මේ මම එක බලන්න. හරි. පාස් පේපර් දෙක මොකද්ද? ටර්ම් ටෙස්ට් පේපර් එකක තිබුණා කියලා ඔන්න නදීෂා කියනවා. හරි. දැන් මම දුන්නේ දැන්ට කියන්නේ එක වෙනස් කළානේ 5 කියලා. දැන්ට 5 තියාගන්න. මොකද ඒකෙත් වැරද්දක් තියෙනවා. ඒකේ ඒ වැලියු එකේ කොහොම එකේ මාරු කරලා දීලා තියෙන්නේ. ඒක නිසා අපිට එකට යන්න අමාරුයි. අතරම විතර 5 තමයි ගන්න වෙන්නේ. මේ විදිහට ගියපුවාම. හරි. ඊළඟට 19 පුතේ පෙල්ස්පා ජීර්ණය වීමෙන් සෑදෙන්නේ අපි දන්නවා පෙල්ස්පා කියන ඒ පාෂාණය එහෙම නැත්නම් පුතේ ද්විතීයික khනිජය ප්‍රාථමික khනිජය ජීර්ණය වෙලා හැදෙනවා මෘදු පිඟන් මැටි සංයෝගයක් වන කෙවුලි නයිට් කියන එක නැත්නම් කෙවුලීන් කියලා අපිට කියන්න පුළුවන්. ඒතර උත්තරේ වෙන්න ඕනේ 2. කෙවුලි නයිට් කිව්වත් කමන්නේ කෙවුලීන් කියලා කිව්වත් කමක් නැහැ. කෙවුලි නයිට් මෙතන කෙවුලීන් නේ. කෙවුලීන් නැමැති මෘදු පිඟන් මැටි සංයෝගය හැදෙන. right. එතකොට 20 පාංශු ව්‍යුහය බිඳ වැටීමට හේතුව වන්නේ පසක පවතින හේතු දෙකක් මේකේ අපිට ගන්න පුළුවන්. එකක් තමයි පුතේ දුර්වල ජල වහනය කියන එකයි අනිත් එක සෝඩියම් ධන අයන කියන එකයි. ඒ නිසා උත්තරේ වෙන්න ඕනේ 5. හරි. ඒ නිසා උත්තරේ 5 වෙන්න ඕන. ඒක ගැටලුවක් නෑ නේද? හැබැයි කලබල වෙලා පළවෙනි උත්තරේ යන්න එපා. මොකද එහෙම වුණොත් අපිට තුන්වෙනි උත්තරෙත් හරියි. ඒතර පළවෙනි එකත් ගහන්න වෙනවා තුන්වෙනි එකත් ගහන්න වෙනවා. ඒතර මේ ප්‍රශ්නේ යන්නේ ඒ නිසා මේ දෙකම තියෙනවා. මොකේද? 5 වෙනි උත්තරේ. ඊළඟට 21 අධික පාංශු ලවණතාවක් සහිත වගා භූමියක ශේෂ්ඨයේදී පාංශු ජලය මැනීමට වඩා සුදුසු. රයිට්. ඉස්සර මතක් කරගමු පුතේ පාංශු ජලය මනින්න ක්‍රම 3යි. එකක් බාරමිතික ක්‍රමය, අනිත් එක ජිප්සම් කුට්ටි ක්‍රමය, අනිත් එක අපි කියනවා ශේෂ්ඨාතිමාන ක්‍රමය. හැබැයි අපි පැහැදිලිව කතා කරනවා ඉගෙන ගන්නවා පුතේ ජිප්සම් කුට්ටිය අපිට භාවිත කරන්න බෑ ලවණ පසේ. මොකද ලවණ පසේදී මේ ජිප්සම් කුට්ටිය විකාදනය වීමට ලක් වෙනවා. හරිද? එතකොට ලවණ පසට එහෙනම් අපිට එක්ක ශේෂ්ඨාතිමානය භාවිත කරන්න වෙනවා, එක්ක බාරමිතික ක්‍රමයට යන්න වෙනවා. දැන් මෙතන කියනවා අධික පාංශු ලවණතාවක් සහිත වගා භූමියක ශේෂ්ත්‍රයේදී.
යටින් ඉරක් ගහ ගන්න දැන් උතන අධික ලවණ පාංශු ලවණතාවක් කියන එක එක්කම තව සලකන්න වෙන කාරණයක් තියෙනවා පොතේ තමයි ශේෂ්ත්‍රයේදී කියලා දීලා තියෙනවා. උතන එහෙනම් බාරමිති ක්‍රමය ගන්න පුළුවන්ද? නැහැ. බාරමිති ක්‍රමය ගන්න බෑ. ඇයි පොතේ? ඒක අපි කොහෙදී ජලයේ මයින්න ක්‍රමයක් විදිහට සලකන්නේ? ඒක විද්‍යාගාර ක්‍රමයක් විදිහට සලකන්නේ. එහෙනම් බාරමිති ක්‍රමය ගන්න බෑ. අපිට අනිවාර්යයෙන් යන්න වෙනවා මොන ක්‍රමයකටද? ශ්‍රේෂ්ඨාර්ථිමාන ක්‍රමයට. බලන්න උත්තරේ කීයද එහෙනම්? උත්තරය 5. පැහැදිලිද? උත්තරය 5. ඊළඟට 22 වියලි පසක් තුල ජලය කාන්දු වීමේ ශීඝ්‍රතාව හා කාලය අතර වඩාත්ම නිවැරදි සම්බන්ධතාව දක්වන වක්‍රය වනුයේ. මේකට උත්තරේ තෝරන්න සරල උදාහරණයකින් හිතලා ගන්න පුළුවන්. ඒක හරියට නිකන් ගොඩාක් දවසක් බඩගින්න හිටපු බල්ලෙක්ට බත් ටිකක් දුන්නට පස්සේ ඌ කන ස්වභාවය ඌ කන විදිහ දිහා බලන්න හිටියොත් අපිට මේ පසට ජලය උරා ගන්න විදිය පුතේ තේරුම් ගන්න පුළුවන්. හරි? දැන් මේ පසත් දින කීපයක් දින ගණනාවක් පුතේ කුසගින්නේ ඉඳලා බඩගින්න ඉඳලා තියෙන්නේ ජලය නැතිව. ජලය තමයි එතකොට මෙයාගේ ආහාරය කියලා හිතන්න වෙන්නේ. එහෙනම් ලැබෙන ජලය වේගයෙන් මොකද කරන්නේ? මෙයා උරාගෙන යනවා. හැබැයි බඩ ටික ටික පිරෙන්න පුතේ උරා ගන්න වේගය දැන් මොකද වෙන්නේ? අඩු වෙනවනේ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? උත්තරේ වෙන්න ඕනේ 4. උත්තරේ වෙන්න ඕනේ 4. හරි? වේගය ටික ටික මොකද වෙන්නේ? අඩු වේගන එනවා. හැබැයි පස්වෙනි එක ගන්න එපා. ඒතර උත්තර දෙකක් ළඟ යනවා තියෙනවා. නමුත් පස්වෙනි හැඩය අදාළ නැහැ. ඒ හැඩය වැරදි පුතේ. අපි කියන්නේ 4 වෙනි හැඩය තමයි වඩා නිවැරදි වෙන්නේ. හරි. ඊළඟට 23 ඔයාලට සමීකරණයක් දීලා තියෙනවා පුතේ. හීමටයිට් වලට ජලාණු බැඳිලා ලිමොනයිට් හැදෙන අවස්ථාව. මේකට අපි මොකක් කියලාද කිව්වේ? මේකට කිව්වා අපි සජලනය කියලා නේද? ඔකට කියන්නේ මොකද්ද? සජලනය. මතක ඇතිනේ. right. එතකොට මේ වගේ එකක් වෙන්නේ පුතේ ජල වහනයේ දුර්වල පසකනේ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? ජල වහනයේ දුර්වල ස්ථානය කියන එක වෙන්න ඕන. උත්තරය 4. උත්තරය 4. හරි. ඊළඟට 24 බලන්න සිලිකේට කණජ ජීර්ණය වන ප්‍රධානම ආකාරය ජල විච්ඡේදනය. අපි නෝට් එකේ පැහැදිලිව කියනවා පෙල්ස්පා මයිකා වගේ සිලිකේට කණජ වර්ග පහසුවෙන්ම ජීර්ණය වෙන ක්‍රමය තමයි පුතේ ජල විච්ඡේදනය කියලා කියන්නේ. නම් උත්තරේ වෙන්න ඕනේ 1. ඊළඟට 25 බලන්න ශිෂ්‍යේක්ෂිය ශ්‍රේෂ්ඨ සටහන් පොතෙහි පහත කරුණු සටහන් කර තිබුණේ. හරිද? ඒ කියනවා ඇතුල් කාන්දුව අඩු වී ඇත. හරිද? එහෙනම් පසේ සවිවරතාව එහෙම ටිකක් අඩු වෙලා පස තදවීමකට ලක් වෙලා ඇති. B කියනවා පස මිශ්‍ර වී ඇත. C කියනවා පාංශ ශුද්ධ ජීවී ක්‍රියා උත්තේජනය වී ඇත. ඉහත කරුණු අතුරෙන් පාංශ සෞඛ්‍ය දියුණු කිරීම සඳහා ගැඩවිලුන් දායක වන්නේ BC විතරයිනේ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 5. 25ට 5. 25ට පුතේ 5. හරි. ගැටලුවක් නෑ නේද? ඊළඟට බලන්න එහා පැත්තේ නේද? විසි 6 පාංශු අයනයට අවම බලපෑමක් ඇත්තේ කියලා අහනවා. 1 පසේ අඩංගු ජල ප්‍රමාණයෙන්ය කියනවා. පසේ අඩංගු රොන් මඩ කියන්නේ කෙලෙන්ම පස් අංශුවක්. න ඒක බලපානවා. පසේ අඩංගු මැටි කෙලෙන්ම බලපානවා. කතා දෙකක් නැහැ. පසේ අඩංගු බොරළු ප්‍රමාණයෙන්ය පස් අංශුවල ප්‍රමාණයේ ව්‍යාප්තිය ඒකත් බලපානවනේ. ඒ කියන්නේ ලොකු පස් අංශු කියන්නේ වැලි අංශුනේ පුතේ. ඒතර වැලි අංශු වැඩිපුර තිබුණොත් පස රළු වයනයක් ඇති වෙනවනේ. මැටි වගේ සියුම් පස් අංශු නම් වැඩිපුර තියෙන්නේ, කුඩා පස් අංශු නම් වැඩිපුර තියෙන්නේ. පසට සියුම් වයනයක් ලැබෙනවා. ඒතර දැන් අපිට චුටි ගැටලුවක් එන්නේ. ඒතර ඒකත් හරියි. ඒක වැරද්දක් නෑ. හරි? අංශු ලොකු වෙනකොට රළු වයනයක්, අංශු කුඩා වෙනකොට සියුම් වයනයක්. ඒතර අපිට ගැටලුවකට එනවා පසේ අඩංගු ජල ප්‍රමාණය සහ පසේ අඩංගු බොරළු ප්‍රමාණය. එතකොට ඕකෙන් අපි
මොකක්ද අයින් කරන්න කියන එක තව ටිකක් කල්පනා කරලා බලන්න ඕන. එතකොට බොරුළු කියලා කියන්නේ පොතේ පසේ තියෙන අංශු වර්ගයක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඒතර බොරුළු ප්‍රමාණය වැඩි නම් අහපව අපිට ඒ පස රළු වයනයක් සහිත පසක් විදිහට සලකන්න පුළුවන්. ඒක පස් අංශුවක් විදිහට අපි නොසලකුවත්. හැබැයි මේ ජල ප්‍රමාණය කියන එක මත පුතේ ඔක කොහෙත්ම රඳාපවතින්නේ නැහැ වයනය කියන එක. නේද? කිසිම අදාළතාවයක් නැහැ වයනයට ජල ප්‍රමාණය. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ අවම බලපෑමක් ඇත්තේ එක පසේ අඩංගු ජල ප්‍රමාණයෙන්නේ. පැහැදිලි නේද? ඒ විදිහට එකතලා ගන්න ඕන. ඊළඟට 27 ප්‍රාථමික khනිජ පිළිබඳ සත්‍ය ප්‍රකාශය වන්නේ අවසාදිත හා විපරීත පාෂාණ වියෝජනය වීමෙන් සෑදේ වැරදි ප්‍රාථමික khනිජ හැදෙන්නේ පොතේ ආග්නේය පාෂාණ වලින් වැඩිපුර සිලිකන් අඩංගු නිසා සිලිකේට් khනිජ ලෙස හඳුන්වයි. ඔව් උත්තරේ එතකොට දෙක. අපි චුට්ටක් වුණ පල්ලයට ගිහලා බලමු. කෙවුලිනයිට් හා වර්මිකෙවුලයිට් වැරදි. ප්‍රාථමික khනිජවල කිසිම විටක වැරදි. ප්‍රාථමික khනිජයක් වන පෙල්ස්පාවල පොතේ ඇලුමිනා තියෙනවා. ඒතර ඒක අපි විශේෂයෙන් හඳුන්වනවා ඇලුමිනෝ සිලිකේට khනිජයක් කියලා. තවදුරටත් පහසු වෙන්නේ නැහැ. ප්‍රාථමික khනිජ කියලා කියන්නේ තවදුරටත් ජීර්ණය නොවන අවස්ථාවක් විදිහට තමයි අපි සලකන්නේ. එහෙනම් පොතේ උත්තරය වැඩිපුර සිලිකන් අඩංගු නිසා සිලිකේට khනිජ ලෙස හඳුන්වයි. 27ට 2 27ට 2 26ට ආවේ 1 නේ. right ඊළඟ බලන්න 28 රෝමාන ක්‍රමයේ මගින් පසක වයනය නිර්ණය කිරීම සඳහා අනුගමනය කළ යුතු පියවර කීපයක් පහත දැක්වේ. අපිට පිළිවෙලින් හදන්න කියන්නේ. එතකොට මොකද්ද මුලටම එන්න ඕනේ පොතේ? ඒ මුලටම එන්න ඕනනේ. ප්‍රශ්නේ ඇදියට H2O2 එකතු කර විනාඩි 10ක් විනාඩි 10ක් තාපකයක රත් කිරීම. එතකොට ඒ මුලට එන්න ඕන. හරි. ඊළඟට 105 කැල්ගන් ද්‍රාවණයනේ D එන්න ඕන. ඊළඟට යාන්ත්‍රික කලතනයකින් කැළතීම B වෙන්න ඕන. එහෙනම් ඊළඟට C වෙන්න ඕන. එතකොට බලන්න උත්තරය A D B C කියන්නේ පොතේ උත්තරේ 4. උත්තරේ 4. ගැටලුවක් නැහැ නේ ඒකෙත්නේ. ප්‍රශ්න තියෙනවා නම් කතා කරලා අහන්න. අර 13 දී අපිට ගැටලුවක් ඇති වුණේ ඒ වගේ. හරි මොනවා හරි තියෙනවා නම් කතා කරලා අහන්න. right පුතේ 29 පහත සඳහන් ප්‍රකාශ අතරින් වඩාත් නිවැරදි වුණේ right. දැන් මේ ප්‍රශ්නය මොකක්ද කියලා කියන්නේ මම දන්නවනේ මේ දැකපුවා මට මතක් වෙනවා මේ ප්‍රශ්නේ. කියලා මම ඒ නිසා මේට අදාළ තියරි කැලල ඉස්සලා පැහැදිලි කරන්නම් පුතේ. මේ පසේ කියන්නේ මේ බිම් සැකසීමෙන් පසේ මේ අවකාශවල වෙනස් වීම කොහොමද වෙන්නේ කියන එකනේ. ඒතර ඔයාලා මතක තියාගන්න සහ මම ඔයාලට කියලා ඇති පුතේ මේක ඇත්තටම බිම් සැකසීම පාඩමේදී තමයි කතා කරන්නේ. නමුත් මම මෙතෙන්ට මේ ප්‍රශ්නේ දාලා තියෙනවා. දැන් අපි දන්නවා බිම් සකස් කරද්දී පස බුරුල් වෙනවානේ. ඒ කියන්නේ මේ පසේ අවකාශ ප්‍රමාණය වැඩි වෙනවා කියන එකනේ. දැන් ඔය අවකාශත් වර්ග දෙකක් තියෙනවානේ නේ. මොනවද අවකාශ වර්ග දෙක? ශුද්ධ අවකාශ සහ මහා අවකාශ. කියන්නේ පොඩි සිදුරු තියෙනවා මේ ටිකක් ලොකු ප්‍රමාණයේ සිදුරු තියෙනවා. දැන් ওই දෙකම පුතේ පසේ තියෙන එක වැදගත් අපිට. ওই දෙකම පසේ තියෙන්න ඕන. දැන් ශුද්ධ අවකාශ තමයි ජලය රඳව ගන්න වැදගත් වෙන්නේ. මහා අවකාශ තමයි හොඳ වාතනයක් තියාගන්න වැදගත් වෙන්නේ. හරි. ඒතර බිම් සකස් කිරීමෙන් අපි කරන්නේ ඔය දෙකම වැඩි කරනවා පුතේ. පසේ තියෙන ශුද්ධ අවකාශ ප්‍රමාණයත් වැඩි කරනවා. මහා අවකාශ ප්‍රමාණයත් අපි වැඩි කරනවා. ඒ නිසා සාමාන්‍යයෙන් අපි කියනවා බිම් සැකසීමෙන් පසේ ශුද්ධ අවකාශත් මහා අවකාශත් සම අනුපාතයකින් ආසන්නව සම අනුපාතයකින් මෙහෙමයි ටක්කෙටම එක සමාන වෙන්නේ නැත්තේ ආසන්නව සමාන ප්‍රමාණයකින් දෙකම වැඩි වෙනවා කියලා අපි කියනවා. ඒක මතක තියාගන්න. දැන් උත්තරයට එන්න පුළුවන් ඔයාලට. හොඳින් සැකසූ පසක කේශීය සිදුරු වලට කේශීය නොවන. මෙතන කේශීය නොවන කියන්නේ මහා අවකාශ පුතේ. හරිද? කේශීය නොවන සිදුරු දක්වන අනුපාතය එකට වැඩි විය යුතුයි. වැරදි. හොඳින් සැකසූ පසක කේශීය සිදුරු වලට කේශීය නොවන සිදුරු දක්වන අනුපාතයකට වැරදි. හොඳින් සැකසූ පසක කේශීය සිදුරු වලට කේශීය නොවන සිදුරු දක්වන අනුපාතය ආසන්න වශයෙන් සමානයි. උත්තරය 3. හරි? උත්තරය 3. ඊළඟට පුතේ ටික බලන්න පහත ප්‍රකාශ සලකන්න කියනවා.
ඒ ප්‍රකාශය කියනවා පාෂාණ ජීර්ණය වීමෙන් මාතෘද්‍රව්‍ය සෑදේ. හරි. B ප්‍රකාශය කියනවා මාතෘද්‍රව්‍ය පරිණත පසක් බවට පත්වීම පාංශු ජනන ලෙස හැඳින්වේ. ඒකත් හරි නේද? පාෂාණ ජීර්ණය වීමෙන් මාතෘද්‍රව්‍ය හැදෙනවලු. මාතෘද්‍රව්‍ය පරිණත පසක් බවට පත්වීම අපි කියනවා පාංශු ජනනය කියලා. ඉහත ප්‍රකාශ සම්බන්ධයෙන් වඩාත් නිවැරදි වන්නේ A හා B ප්‍රකාශ නිවැරදි අතර පස නිර්මාණය පැහැදිලි කරයි. පොතේ උත්තරය 3 30ට 3. හරි 30ට 3. ගැටලුවක් නැහැනේ. හරි ඔන්න ආයේ ප්‍රශ්නයක් දාලා පාංශු අයනයට අවම බලපෑමක් ඇත්තේ බොරළු කියලා කියනවා. බොරළු කියපුවහම මම ඔයාලට කොහොමද උත්තරේ පැහැදිලි කරලා දෙන්නේ? පස්සේ අඩංගු ජල ප්‍රමාණය වයනයට බලපානවා කියලා. පස්සේ අඩංගු ජල ප්‍රමාණය දෙදස් කීයද තියෙනවා කියන්නේ ඔය 26 වෙනි ප්‍රශ්නේ 2004 පාස් පේපර් එකේ ප්‍රශ්නයක්. ඒකට උත්තරේ තියෙන්නේ බොරළු කියලා. මට දැන් ඉතින් බොරළු කියලා ඔකට උත්තරේ දෙන්න පුළුවන්. මම අසරණ වෙනවා. මම කොහොමද ඔයාලට ඒතොර මේ පසේ අඩංගු ජල ප්‍රමාණය පාංශු වයනයට බලපාන්නේ කියලා පැහැදිලි කරලා දෙන්න. ක්‍රමයක් ආයෙත් මට හොයන්න වෙනවා එහෙම වුණොත්. right නේද? කිසිම අදාළතාවයක් නැහැනේ නේද? පසේ අඩංගු ජල ප්‍රමාණය පාංශු අයනයට කොහොමද අපි සම්බන්ධ කරන්නේ? පාංශු අයනයට පාංශු ජලය බලපානවා කියලා. ඒත් ඉතින් ඔය පාස් පේපර් වල සමහර ඒවා තියෙනවා. ඉතින් උත්තර පිළිගන්නත් අමාරුයි. ඉතින් දැන් මෙහෙමයි පාස් පේපර් එකේ දැන් ඔය අවුරුද්දේ ඔක දුන්නාට ඊළඟ අවුරුද්දේ ආයෙ වෙනස් වෙන්නත් පුළුවන්. එහෙමත් තියෙනවා. හරි. දැන් අර ඔය වගේ ප්‍රශ්නයක් තියෙනවා 2020 BST වල මම ඒ ප්‍රශ්නේ ඉලෙක්ට්‍රොනික සම්බන්ධ ප්‍රශ්නයක් තිබුණා ඔය පෑසුම් වලට අදාළව. ඉතින් මම ඒක ඉස්කෝලේ ෆිසික්ස් වලට ප්‍රශ්නේ උත්තරේ මොකද්ද කියලා අහන්න ගිහුවම එයාත් තෝරන්නේ මන් තෝරපු උත්තරේමයි. හැබැයි මාකින් එකේ තියෙන්නේ කොහෙත්ම අදාළතාවයක් නැති ගොන් උත්තරයක්. හරි ඒ පෑසුම් වලදී මම හිතන අවකර පරිණාමක භාවිතේ වැදගත්කම හරි මොකක් හරි ඒකේ තියෙන්නේ මේ පාස්වන පුද්ගලයාගේ ආරක්ෂාව සඳහා කියලා උත්තරේ. හරි මෙහෙමයි දැන් පෑසුම් කටයුත්තක් කරන්න ඉතින් දන්න කෙනෙක්නේ. හරි ඒකගේ ආරක්ෂාව සලසා ගන්න උට පුළුවන් වෙන්න ඕන. වැඩේ වෙන්නනේ ඕනේ අවසානයේදී. සාමාන්‍යයෙන් අපි එහෙම කරන්නේ එතන උදාරාව වැඩි කරලා උෂ්ණත්වය වැඩි කරගන්න එකනේ කරන්නේ. හරි ඒක තමයි එතනදී කරන්නේ. ඉතින් ඒ උත්තරේ නෙමෙයි හැබැයි තියෙන්නේ. හැබැයි ඉතින් මටත් ලැජ්ජාය බෑ මේ අපේ පේපර් හදන්නේ මොකಾದ කියලා අහනවා මේ ෆිසික්ස් කරන සරේ. ෆිසික්ස් කරන ගුරුවරයෙක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ওই දේවල් හරියටම දන්නවනේ. ඉතින් අන්න එහෙම ගැටලු තියෙනවා. ඉතින් දැන් මෙතනත් මට දැන් ඉතින් ওই මාකින් එකේ තියෙන්නේ පසේ අඩංගු ජල ප්‍රමාණය නෙමෙයි බොරළු ප්‍රමාණය කියන උත්තරේ මට දෙන්න පුළුවන්. ඔයාලා දැන් ওই පාස් පේපර් එකේ තියෙනවා කියලා. හැබැයි අවසානයේදී මට ඔයාලට දෙන්න තර්කානුකූල උත්තරයක් පැහැදිලි කිරීමක් තියෙන්න ඕන. හැබැයි මට දෙන්න තරම් තර්කානුකූල පැහැදිලි කිරීමක් නැහැ පුතේ. පස්සේ ජලය කොහොමද බලපාන්නේ කියලා පාංශු වයනයේට.
මෙහෙමයි ඉතින් ගොඩනගන්න බැරිකමකුත් නැහැ. මෙහෙම කියන්න පුළුවන් ඕනනම් ඉතින් පසේ අඩංගු ජල ප්‍රමාණය වැඩි නම් මැටි අංශු ටික පහළට හේදිලා ගිහලා වැලි ටික විතරක් ඉතුරු වෙනවා. ඒ වුණොත් රළු අයනයක් ඇති වෙනවා. එහෙම ඉතින් තර්කයක් ගොඩනගන්න පුළුවන්. නමුත් ඒක එච්චර සාර්ථක තර්කයක් නෙමෙයි. අනිත් පැත්තෙන් තව කෙනෙකුට තර්කයක් ගොඩනගන්නත් පුළුවන්. බොරළු කියලා කියන්නේ පස් අංශු ආකාරයක් නෙමෙයි. ඒ නිසා වයනයට බලපාන්නේ නැහැ. වයනයට බලපාන්නේ වැලි මැටි නොන් මඩ අංශු 3 කියලා විතරයි. ඒ නිසා ඒකට මම දුන්න උත්තරේ තියාගන්න කෝකටත් මම හිතනවා ඒක වඩා හොඳයි කියලා. එහෙම නැත්නම් 1යි 4යි දෙකම දෙන්න. මට ඇත්තටම මට අරක කියලා කියන්න බෑ. හිතට එකඟව ඒ උත්තරේ බොරුළු කියලා කියන්නත් බෑ. සමහරවිට ඊට වඩා ඒකට වයිඩ් බලපෑමක් තියෙනවා එහෙම බලන්නේ. පසේ අඩංගු ජල ප්‍රමාණය. පාංශු ආයනයට අවුම් බලපෑමක් හැබැයි මෙහෙම තර්කයක් ගොඩනගන්න පුළුවන්. දැන් ඔන්න ඔය අපේ පේපර් එකේ තියෙන ගැටලුව ඕක තමයි පුතේ. මොකද මේකේ තර්කය ගොඩනගන පුද්ගලයාගේ හිතේ තියෙන උත්තරේ තෝරගන්න ළමයා දක්ෂ වෙන්න ඕන. ඉතින් දැන් මෙයා මෙන්න මෙතන සිංහල ප්‍රශ්නයක් තියෙනවා. මෙයා මෙතන මේ අවම බලපෑමක් කියන එකෙන් බලන්න මම ඔයාලට මේ ප්‍රශ්නයත් එක්ක ඔයාලටත් හිතන්න ටිකක් මේ දෙන්නේ. හිතන්න ටිකක් වලට වඩා ඒ කියන්නේ වැඩිපුරත් අපි හිතන්න ඕනේ කියලා. මෙහෙම දෙයක් උතන තර්ක කරන්න පුළුවන්. ඔය පේපර් එක හදපු කෙනාට මේ උත්තරේ වෙනස් උත්තරයක් තියෙනවා කියපු නිසා දැන් මම තව ටිකක් ඒ ගැන හිතන්න ගත්තා වුණා. මෙතන දැන් අවම බලපෑමක් තියෙනවා කියලා කියනවනේ. හරි. එතකොට කියන්නේ අවම බලපෑමක් තියෙනවා කියලා කියන්නේ බලපෑමක් තියෙනවා. තේරෙනවද මම කියන එක? අවම බලපෑමක් තියෙනවා කියන්නේ බලපෑමක් තියෙනවා. තේරෙනවද? බලපෑමක් තියෙනවා. හැබැයි බලපෑම අවමයි. මෙතන බලපෑමක් නැත්තේ කියලා ඇහුවොත් මං හිතන්නේ ඕක තමයි හොඳයි නදීෂ තමයි ඒක අතකට මාව අමාරුවේ දානවා නෑ ඒක එහෙම වෙන්න ඕන පුතේ ඔතන ওই වචනේ තමයි මං හිතන්නේ මෙයාලා තර්ක කරලා ඇත්තේ මෙන්න මේ දෙකේ වෙනසක් තියෙනවනේ අවම බලපෑම සහ බලපෑමක් නැති ඔය වචන දෙකේ වෙනසක් තියෙනවා පුතේ. මේ අපේ සිංහල චෙක් කරනවා ඉතින් ඒක තමයි මම කිව්වේ මේ පේපර් වල එහෙම තියෙනවා. දැන් අවම බලපෑමක් කියලා කිව්වොත් බලපෑමක් තියෙනවා. හැබැයි බලපෑම අඩුයි. බලපෑමක් නැහැ කිව්වොත් නෑම තමයි. චූටිවත් බලපෑමක් නැහැ. එහෙම බලපෑමක් නැහැ කිව්වොත් තමයි ඇත්තටම අපිට යන්න වෙන්නේ පළවෙනි උත්තරේට. මං හිතන්නේ ඕක තමයි පුතේ උත්තරේ උතන ගන්න තර්ක කරන්න නැත්තේ. ඒ කියන්නේ ජලයෙන් බලපෑමක් නැහැ. හරි බලපෑමක් නැහැ. නෑ කියන්නේ කිසිම අදාළතාවයක් නැහැ. මම ඒකයි කිව්වේ. බලපෑමක් නැහැ. හැබැයි අපෙන් අහන්නේ බලපෑමක් නැති එක නෙමේ අඩු බලපෑමක් තියෙනවා. හැබැයි ඒ තියෙන බලපෑමෙන් අවම බලපෑමක් තියෙන එක අහන්නේ. හරි. එහෙම ගත්තොත් අර බොරළු කියන එක තමයි හැබැයි එන්න ඕනේ. එහෙම බැලුවොත් වැරදි නෑ. හරි. ඒ තර්කයෙන් ගියොත් ඒ හැර වෙන තර්කයකින් නම් බොරළු කියන උත්තරයට එන්න බෑ. හරි. ඒ නිසා 1ටයි 4ටයි දෙකටම දෙන්න කමක් නෑ. 1ටයි 4ටයි දෙකටම දෙන්න. ඕක ඉතින් දැන් පේපර් එක හදපු එක හොයාගෙන යන්න ඕනේ. ඕකගේ හිතේ තිබ්බේ මොකද්ද කියලා හොයාගන්න ඕනේ. හරි.
පේපර් එක හදපු එකා ගාවට ගිහිල්ලා අහන්න ඕනේ උඹ අදහස් කළේ මේ අවම බලපෑමක් කියන්නේ බලපෑමක් තියෙනවා හැබැයි බලපෑම අඩුද කියන එක. එහෙම නැත්නම් උඹ අදහස් කළේ අවම බලපෑමක් කියන්නේ බලපෑම දැන් මෙහෙමයි අවම බලපෑමක් කියපම බලපෑමක් නැහැ කියන එකත් ගන්න පුළුවන් ඉතින්. හරිද? බලපෑමක් චුට්ටක්වත් නැති එක ගන්නත් පුළුවන්. ඉතින් අසරණයිනේ. ඒ නිසා එකට ගහලා තියෙන අයටත් හරියක් දෙන්න, හතරට ගහලා තියෙන අයටත් හරියක් දෙන්න. හරි? 1 හෝ 4 කියන දෙකෙන් එකකට දෙන්න. හරි. එතකොට මේ 26 නේ මම එතනින් එහෙනම් ගැලවෙන්නම් නේද? හරි. 30 වෙනි ප්‍රශ්නෙට මම උත්තරේ දුන්නා. කීයද 30ට ආවේ? කීයද පුතේ 30ට ආවේ? 3 නේද? 30ට 3 30ට 3. හරි. ඊළඟට 31 32 ප්‍රශ්න වලට උත්තර ලියන්න ඔය වගන්තිය ඔය වාක්‍ය ටික කියව ගන්න කියනවා. ශිෂ්‍යයෙකුට පසක තෙතමනය නිර්ණය කිරීමට අවශ්‍ය විය. ඔහු ශේෂ්ත්‍රයෙන් පස් සාම්පලයක්ගෙන එම සාම්පලයේ බර මැන්නේය. එන්පසු ඔහු එම සාම්පලයේ උඳුනක තබා සෙල්සියස් අංශක 105ක උෂ්ණත්වයේ නියත බරක් තෙක් වියලා බර මැනගත්තේ. පසුව ඔහු පසේ තෙතමන ප්‍රමාණය ගණනය කළේය. මෙම ශිෂ්‍යයා පසේ තෙතමනයේ ඇස්තමේන්තු කිරීම සඳහා යොදාගත් ක්‍රමය හැඳින්වෙන්නේ බාරමිතික ක්‍රමය නැත්නම් බර මැනීමේ ක්‍රමය. ඒක ලේසියනේ. බර මැනීමේ ක්‍රමය. උත්තරේ 1. ඊට පස්සේ ඔයාලට දීලා තියෙන පුතේ ගානක් විදියට මේ දත්ත ටික මේ ශිෂ්‍යයා කරපු පරීක්ෂණයේ දත්ත ටික අපෙන් අහනවා තෙතමන ප්‍රතිශතය පුතේ. එතකොට ජල ප්‍රමාණය කීයද? 20යි නේ. 20 බෙදීම පුතේ 50. 20 බෙදීම 50 ගුණ කිරීම 100. 1යි 2යි 100ට 40යි. හරි නේද? 140යි පුතේ. 140යි. 20 බෙදීම 50 ගුණ කිරීම 100 නෙන්නේ නේ. මම මේ 20 කෙලිම අඩු කරලා ගත්තේ පුතේ. ඔයාලට ඕන නම් මම ඉඩ තියලා තියෙනවා. ඔයාලට ගාන හදන්න පුළුවන්. හරි. අර මම කලින් ලිව්වේ සමීකරණය ලියලා ඉතින් හදන්න පුළුවන් ඕන නම් ජල ප්‍රතිශතය සමානයි ජල ප්‍රමාණය බෙදීම වියලි පස් ස්කන්ධය ගුණ කිරීම 100. මම නෙන්නේ නේද? එතකොට ජල ප්‍රමාණය එනවා පුතේ 35 ස්කන්ධය 70න් අඩු කරන්න වියලි පස් ස්කන්ධය එක බෙදන්න වියලි පස් ස්කන්ධයෙන් ඒක ගුණ කරන්න 100න්. මෙන්න මේ කෑල්ල එනවා. හරිද? ඊළඟට පුතේ 20 නෙමෙයි 33 පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීමෙන් අඩුවන්නේ එම පසෙහි දෘශ්‍ය ඝනත්වයනේ. අඩු වෙන්නේ දෘශ්‍ය ඝනත්වය. එතන මම චුටි පැහැදිලි කිරීමක් ලියන්න ඉඩ තියලා තියෙනවා. ලියා ගන්න අවශ්‍යයි විතරක් ලිව්වත් කමක් නැහැ. පසට කාබනික ද්‍රව්‍ය එකතු කළ විට පසේ සවිවරතාව වැඩි වී මුළු පරිමාව වැඩිවීම නිසා දෘශ්‍ය ඝනත්වය අඩුවේ. හරි. ඒක 33 වෙනි ප්‍රශ්නෙට පැහැදිලි කිරීම. ඊළඟට පුතේ 34 යම් පසක දෘශ්‍ය ඝනත්වය
යම් පස් කාණ්ඩයක් සඳහා සෑම විටම නියත වේ වැරදි සත්‍ය ඝනත්වයයි පුතේ නියත වෙන්නේ. සියලුම පස් කාණ්ඩ සඳහා සෑම විටම නියත වේ වැරදි පසක ශාක මුල් වර්ධනයට ඇති හැකියාව තීරණය කරයි. ඔව් උත්තරය 3. ඒකට පැහැදිලි කිරීමකුත් ලියන්න මම ඉඩ තියලා තියෙනවා. අවශ්‍ය අය ලියා ගන්න මෙහෙම. දෘශ්‍ය ඝනත්වය අඩුවන විට දෘශ්‍ය ඝනත්වය අඩුවන විට දෘශ්‍ය ඝනත්වය අඩුවන විට පසේ අවකාශ වැඩි වේ. පසේ අවකාශ වැඩි වේ. පසේ අවකාශ වැඩි වේ. මුල් වර්ධනය හොඳින් සිදුවේ. මුල් වර්ධනය හොඳින් සිදුවේ. මුල් වර්ධනය හොඳින් සිදුවේ. right පුතේ. ඒ 34 වෙනි ප්‍රශ්නය. අවසාන එකට එමු අපි. හා පැත්තේ තියෙන්නේ 35. බලන්න. ඉහත රූප සටහනෙහි A හා B කොටස් වලින් දැක්වෙනුයේ පිළිවෙලින් පුතේ ඔතන A වලින් නිරූපණය කරන්නේ ජලාකර්ෂක ජලය. B වලින් නිරූපණය කරන්නේ කේශාකර්ෂණ ජලය. C වලින් නිරූපණය කරන්නේ ගුරුත්වාකර්ෂණ ජලය. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ ජලාකර්ෂණ ජලය හා කේශාකර්ෂණ ජලයයි 1. හරි නේද? උත්තරේ 1. right පුතේ. එතකොට ප්‍රශ්න 35ම ඔන්න සාකච්ඡා කළා. ප්‍රශ්න දෙකක අපිට ගැටලු සහගත තැන් දෙකක් ආවා. මමත් තව ටිකක් ඒ ගැන තව අධ්‍යයනය කරන්න හොයලා බලන්න. මෙතන යම් වෙනසක් වුණොත් මම ඔයාලව දැනුවත් කරන්න. දැනට අර 13 වෙනි ප්‍රශ්නේ මම හිතන්නේ එකක් අපිට ආපු ගැටලු. ඒකේ 5 වෙනි උත්තරේ දැනට මාක් කරගන්න. නමුත් මම අර 26 වෙනි ප්‍රශ්නයෙන් නම් ඔයාලට උත්තර දෙකම ගන්න කියලා කිව්වා. 1යි 4යි දෙකම. ඒතර ඒකේ තර්කය පිළිබඳව අපිට ගැටලුකාරී තත්ත්වයක් ඇත්තටම තියෙනවා. ඒ නිසා ඒකේ එකයි 4යි ගන්න. අර මේ අවුරුදු 20ත් ඔය වගේ එක ප්‍රශ්නයක් තිබුණා අර පාංශු පැතිකඩ කලාප හොඳින්ම දැකගත හැකි කියලා ප්‍රශ්නයක් තිබුණා නේද? ඉතින් දැන් ඒකේ උත්තරේ දෙන්නේ නොයිදුල් පස කියලානේ. ඒ කියන්නේ නොයිදුල් කියලා කියන්නේ භාවිත නොකරපු පසක් කියන එකනේ. හැබැයි ඉතින් පුතේ තව එක්කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඒක භාවිත නොකළ පසක් වුණත් ඒක අපරිණත පසක් නම්. තේරෙනවද මං කියන එක? දැන් ඒකේ උත්තරේ දෙන්නේ නොයිදුල් පස කියලා. ලොකු වැරැද්දක් නෑ. හැබැයි කෙනෙකුට තර්ක කරන්න පුළුවන් නොයිදුල් පසක් වුණත් ඒක අපරිණත පසක් නම්. හරිද? අපරිණත නොයිදුල් පසක්. හරිද? අපරිණත නොයිදුල් පසක් නම් එතන කලාප පැහැදිලිව හඳුනා ගන්න හම්බ වෙන්නේ නැහැ. නේද? එතකොට ඕකේ ගැළපෙන උත්තර දෙකක් තිබුණා. එකක් නොයිදුල් පස කියන එක, අනිත් එක පරිණත පස කියන එක. හැබැයි පරිණත පස වුණත් භාවිත කරලා නම් ඒකේ කලාප පැහැදිලිව, ඒ කියන්නේ කලාප ටික ඔක්කොම හඳුනා ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ගැටලු තියෙනවා. ඉතින් වඩා හොඳයි මම කියන්නේ ඒ වගේ තැන්වලදී ළමයා වසරණ කරන්නේ නැතුව දැන් කෙලින්ම දෙන්න ඕන. ඒ කියන්නේ ඔය උත්තර දෙකක් දීලා ඔය උත්තර දෙක ඒකාබද්ධ කරපු උත්තරයක් දෙන්න ඕන. නොයිදුල් පරිණත පසක් විවනම් තමයි වඩා සාර්ථක. ඉතින් මේ ප්‍රශ්න වල අඩුපාඩු තියෙනවා පුතේ. මහාචාර්යවරු නෙවෙයි මොකා හැදුවත් මේ ප්‍රශ්න ළමයාගේ පැත්තෙන් අපි කතා කළොත් අපි හැමතිස්සෙම ඉන්නේ ළමයාගේ පැත්තේ. හරි මොකද අපිනේ ළමයාත් එක්ක ගැටෙන්නේ. අපි තමයි ළමයාගේ තත්ත්වය දන්නේ. ළමයා කල්පනා කරන විදිය අපි තමයි දන්නේ. දැන් එයාලා හැමතිස්සෙම හිතන්නේ එයාලා කල්පනා කරන විදිහටම අනිත් උනුත් කල්පනා කරනවා කියලා. පිස්සු జాතියක්නේ කොහොමද ওই මහාචාර්යවරු කියන්නේ? පිස්සු జాතියක්. ඒ කියන්නේ අපිට එතෙන්ට යන්න බැරි වුණා කියලා නෙමෙයි. ඒ හැටි පුතේ. මේ මිනිස්සු හිතුවොත් ඒ දේ තමයි හරි. හරි විශේෂයෙන් ඔය අපේ ඇග්‍රේකේ ඉන්න මහාචාර්ය අකමැතිවුන් පුද්ගලයා ගාමිණී සේනානායක දැන් අවුරුදු 10කට වඩා වැඩි කාලයක් මේකේ එල්ලලා ඉන්නවා යන්නෙත් නැහැ. පේපර් එක හදන පැනල් එකේ චීෆ් විදියට BHD එකෙත් ඉන්නේ යකාමයි. ඒකයි ඉතින් එකක් කිව්වොත් එතනින් එහාට අය
වෙනස් කරන්නෙම නැහැ. ඒක එහෙම තමයි. හරි මෙහෙම හොඳ නෑ මේක කියන්න. නමුත් ඒ ළමයිගේ පැත්තෙන් හිතන්නේ නැහැ. චුට්ටක්වත් ළමයිගේ පැත්තෙන් හිතන්නේ නැහැ. එයා හිතුවොත් ඒ දේ තමයි හරි. එතනින් එහාට මේ ලෝකේ වෙන කිසිම දෙයක් හරි නැහැ. හරි. ඉතින් ඔය මාකින් වලදී එහෙම දැන් ඔය මට BST පේපර් මාකින් යන එක එපා වුණෙත් එහෙමයි. මම ඇග්‍රි නම් පේපර් මාකින් යවෙන්නේ නැහැ. මට BST නේ පත්වෙන් තියෙන්නේ. ඉතින් මම ඇග්‍රි මේ BST පේපර් මාකින් යනකොට මට එපා වෙන්නේ. ඉතින් ඒ පේපර් මාකින් යන එකෙන් අපිට ගන්න දෙයක් නැහැ. ඉතින් උන් කියන එකම තමයි. මාකින් එකේ තියෙන දේවල් ආයි වෙනස් වෙන්නේ නැහැ. හරි. එතනින් එහාට උන් කියන ඒවා ඉතින් කලාතුරකින් තමයි වෙනස් වුණොත් වෙනස් වෙන්නේ. නැත්තම් මොනවා හරි කියලා මේ ෂේප් වෙනවා. එතනින් එහාටයි හදන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ළමයාගේ පැත්තෙන් හිතන්නෙම නැහැ. ඉතින් ඔය නොයිදුල් පසක් කියන එකත් ඉතින් වැරදි ඇත්තටම. ඉතින් කාට හරි ළමයෙකුට හිතන් තිබුණානේ මේක නොයිදුල් වුණාට මේක අපරිණත පසක් නම් මේක නොයිදුල් අපරිණත පසක්. එහෙනම් ඉතින් කොහෙද කලාප ටික ඔක්කොම? ඉතින් එහෙම වෙන්න හොඳ නෑ. එයාලා කියයි නෑ නොයිදුල් කියලා. ඒකට ළමයා කල්පනා කරන විදියක් තියෙනවා. එහෙම ඉතින් තැන් තියෙනවා. ඉතින් ඒ සබ්ජෙක්ට් එකේ අඩුපාඩු නෙමෙයි. සබ්ජෙක්ට් එක හොඳ සබ්ජෙක්ට් එකක්. සබ්ජෙක්ට් එකේ පේපර් පැනල් එකේ ඉන්න ඒක අරක්ගත්ත බහිරවය වගේ පොතේ. අරක්ගත්ත බහිරවය ටිකක් ඉන්නේ. යන්නේ නෑ. ඒකෙම ඉන්නවා එල්ලෙලා. හරි. ඔය රුහුණේනේ අනික. right රුහුණේ එකේ එන්නෙත් නෑ පේරාදෙනිය අය වගේ එන්නෙත් නෑ ඔය වගේ වැඩවලට. රුහුණ එක්කෙනෙක් ඉන්න. ඉතින් ඔය BST පේපර් එකත් ඕම තමයි. BST පේපර් එකත් නැති නාස්ති කරලානේ තියෙන්නේ. ළමයි සබ්ජෙක්ට් එකට එන්නෙත් අඩුවෙන් ඒකනේ. BST වලට එන්නේ ළමයි අඩුවෙන් BST මේ පේපර් එක අවුල් කරනවා. පේපර් එකේදී ළමයාගේ පැත්තෙන් සාධාරණව හිතන්නේ නෑ. SFT වගේ ගත්තාම හරිම හොඳයි. වැඩි ප්‍රමාණයක් ළමයාගේ පැත්තෙන් හිතන්නේ. ළමයාට පුළුවන් තරම් ලකුණු දෙන්න තමයි බලන්නේ. හරි BST ඇග්‍රි දෙකේ ওই අඩුපාඩුව තියෙනවා. පුළුවන් තරම් ළමයාගේ ලකුණු අඩු කරන පැත්තට තමයි ඉතින් වැඩිපුර ප්‍රවණතාවයක් තියෙන්නේ. ඉතින් අපිට ඒකට හැඩ ගැහෙනව ඇරෙන්න අපිට ඒකට විරුද්ධ විදිහින් කරන්න දෙයක් නැහැ. කවදා හරි ඉතින් ওই බහිරවයෝ ටික ගිය දවසක මේක වෙනස් වුණොත් හැරෙන්න. ඉතින් මේ දැන් ඔය 26 වෙනි ප්‍රශ්නෙත් ඉතින් ඒ වගේ එකක් තමයි. ඉතින් ඒ මිනිස්යාගේ හිතේ තිබුණු දේ තේරුම් ගැනීමේ හැකියාව ඒ පරචිත්ත ඥානයද මොකද්ද? නෑ ඒ පරචිත්ත ඥානය අපිට දිනු කරලා තියෙන්න ඕන සමහර ප්‍රශ්න වලදී උත්තරේ. ඒ අපි දැන් හරියටම තේරුම් ගන්න ඕන. දැන් ඌ අවම බලපෑමක් කියලා අදහස් කළේ මේ බලපෑමක් තියෙනවා නමුත් බලපෑම අඩුයි කියන. එහෙම හිතුවද? එහෙම නැත්නම් අවම බලපෑමක් නැහැ කියන එක බලපෑමක් නැතිම එකත් ඒකට ගන්න පුළුවන්ද? ඉතින් ඒක හිතන්න ඕනේ. ඉතින් අපි හිතන එක නෙමෙයි සමහරට ඕක හිතලා තියෙන්නේ. හරි අපි හිතන එක නෙමෙයි සමහරට ඕක හිතලා තියෙන්නේ. අපි හිතුවා නම් බැරිලාත් දැන් සමහර විට දැන් ඕක ඔය අවුරුද්දේ මට ඒකයි 2004 ඔය උත්තරේ තිබුණා කියලා මට ඉදිරියේදී ඔය උත්තරේ කියලා කියන්න බෑ පුතේ. දැන් ඕක ඔය විදිහට ආවට වෙන අවුරුද්දකදී ඕක හිතන විදිහ ඕකට වෙනස් වෙන්න පුළුවන්. හරි ඌට මතක නෑ ඌ ඊට කලින් ওই ප්‍රශ්නේ හැදුවේ ඌ මේ සිතුවිල්ලෙන් කියලා. දැන් ඊළඟට තව අවුරුදු 6කින් 15කින් ওই ප්‍රශ්නේ හදුවා නම් වෙන එකෙක් හරි ඌ වෙන සිතුවිල්ලකින් හදන්න පුළුවන්. සමහරවිට ওই ප්‍රශ්නෙම වෙන එකෙක් උපුටා ගන්න පුළුවන්. ඌ උපුටාගෙන ඌ හිතන විදිය අරක හිතපු විදිය නෙමෙයි වෙන්න පුළුවන් සමහර විට. එහෙම වෙනවා. හරි ඉතින් ඔයාලට කියලා වැඩකුත් නෑ. ඒක ඉතින් පේපර් එක හදන අයගේ තියෙන අඩුපාඩු එකක්. ඒ කියන්නේ ළමයිගේ පැත්තෙන් හිතන්නේ සහ බාහිර කියන්නේ එයාලට එතනින් එහාට අවබෝධයක් නැහැ. හරි. ඒකයි තියෙන ගැටලුව. තමත් නෑ අපිට ප්‍රශ්න දෙකක තමයි ගැටලුව ආවේ. මම හිතන අනිත් ඒවා ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ දෙකත් ඒ විදිහට චුට්ටක් තියාගන්න. තව වෙනසක් වුණොත් මම ඔයාලට දැනුවත් කරන්න. මොකක් හරි එතන වෙනසක් වුණොත් නැත්නම් ඒ දෙක හැමම තියාගන්න. අරකට උත්තර දෙකම මාක් කරලා තියාගන්න. කමක් නැහැ. හරි. රයිට් පුතේ. එතකොට හරියටම හරි පුතේ. රයිට් ඔයාලට ඇහෙනවද කරන්ට් එක ගියා ඒක? කරන්ට් එක ගිහලා එකපාරම ආවා. වීඩියෝ එක ඔෆ් වුණානේ.